ස්ථාවර නියෝග 23 යටතේ ප්‍රශ්න කරු රනිල් වික්‍රමසිංහ මහතා. Honorable Speaker, the Sunday Times of July 6, 2014, page 13, reports that China National Aeronautics Technology Import-Export Corporation, CATIC, has been permitted to establish an aircraft-based maintenance center in Trincomalee at a cost of over rupees 5 billion, that's $40 million. It's also reported that this proposed maintenance center is to service all Chinese-made aircraft for the Sri Lankan Air Force. The government of Sri Lanka has not denied these reports to date. Actually, they should have clarified the situation, in my view. The media has also reported that this matter was taken up for discussion when the External Affairs Minister, Honorable G.L. Peiris, met the External Affairs Minister of India, Srimati Sushma Swaraj, in New Delhi. The Sri Lankan and the Indian media and commentators have also drawn the attention to the Indo-Lanka agreement, because the exchange of letters between the Prime Minister of India and the President of Sri Lanka in July 1987, which was a part of the Indo-Lanka Accord, made provisions not to allow our respective territories to be used for activities prejudicial to each other's unity, integrity and security. This included not allowing Trincomalee to be used in a prejudicial manner to India, just as much as the Indian territory could not be used to harbour terrorists who are acting against Sri Lanka. Succeeding governments have confirmed to this arrangement, and this has been an understanding between which has guided the relationship between our two countries. Therefore, will the Minister of External Affairs make a full statement to this House, because I think the House is entitled to know what the real situation in respect of the above-mentioned agreement with the CATIC, and whether consultations had with India prior to reaching the above-mentioned, entering into above-mentioned agreements or discussing it, whether this matter was raised at the meeting between the External Affairs Ministers of the two countries. Thank you. ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මේ ප්‍රකාශනය කිරීමේදී ඉස්සෙල්ලම කියපු දේ වැරදි දෙයක්. ඒක සත්‍ය කරුණක් නෙවෙයි. එතුමා කියනවා රජයේ තීරණයක් අරන් තියෙනවායි කියලා මේ ව්‍යාපෘතිය තිරිකුණාමලේ ස්ථාපිත කිරීමට. එවැනි තීරණයක් ඇත්ත වශයෙන් නැහැ. කරු කතානායකතුමනි, රජය තීරණය කළා තිබෙන්නේ අපේ රටට අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් හිතකර මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට. ඒ වැඩපිළිවෙලේ අරමුණ තමයි ආසියාන වල උපකරණ නඩත්තු කිරීම, අලුත් වැඩි කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම. ඒකෙන් ගලා එන ප්‍රතිලාභ රාශියක්. ප්‍රථමයෙන් අපට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඒකෙන් ඉතිරි කර ගන්න පුළුවන්. නැත්නම් මේ ආසියාන මේ උපකරණ පිටරට යවන්න සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි කරු කතානායකතුමනි. මේකෙන් අපිට අවකාශ ලැබෙනවා අපේ නිලධාරීන් පුහුණු කිරීමට. විදේශීය තාක්ෂණයේ ප්‍රයෝජනය අපේ රටට ලබා ගැනීමට මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඉතින් මේ සියලු සාධක සැලකීමට භාජනය කළ ශ්‍රී ලංකා රජය තීරණය කළා මේක බෙහෙවින් කාලෝචිත ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් කියලා. දැන් මෙතුමා මේ සම්පූර්ණ අවුල ඇති කරන්න හදන්නේ මේ ස්ථානය ගැන. තිරිකුණාමලය ගැන අවධානය යොමු කරලා. රජය අවධානය යොමු කරලා තිබෙනවා විවිධ විකල්ප පිළිබඳව. සඳහන් වෙලා තිබෙනවා අදහසක් තියෙනවා කියලා. තිරිකුණාමලය පිළිබඳව. ඒත් ඒ පිළිබඳ තීරණය තිරිකුණාමලය ගැන වචනයක්වත් සඳහන් වෙලා නැහැ. කරු කතානායකතුමනි, රජයේ තීරණයේදී තීරණය සඳහන් වෙන්නේ මේ ව්‍යාපෘතිය ගැන. මේ ව්‍යාපෘතිය හොඳ දෙයක්. මේක කිරීමට අපි අදිටන් කරනවා. ඒත් ව්‍යාපෘතිය තිරිකුණාමලයේ පිහිටනවා කියන එක කිසිසේත් සඳහන් වෙලා නැහැ. ඒ තීරණයේ ස්ථානය ගැන කිසිවක් සඳහන් වෙලා නැහැ. එම නිසා මේ සම්පූර්ණ අවුල ඇති කරන්නට බලාපොරොත්තු වෙන්නේ මනස්කල්පිත පදනමක් මත. සත්‍යවාදී පදනමක් මත නෙවෙයි, කිසිසේත්
ගරු කතානායකතුමනි. දැන් මෙතන තියෙන අවශ්‍යම සාධකය මේකයි. මේ ස්ථානය තෝරා ගැනීමේදී ගරු කතානායකතුමා අපි තැනක් තෝරගන්න ඕනේ ජෙට් යාන බස්සන්න පුළුවන් තැන. එහෙම ස්ථාන 3යි අපේ රටේ තියෙන්නේ. කටුනායක, මත්තල, හා තිරිකුණාමලය. ඉතින් මේ තුන ගැන හිතලා බලලා ඒක රජයේ යුතුයකම. ඒක රජයට බාරවන දෙයක්. රජයට තීරණයක් ගන්න වෙනවා ඊටමත් යෝග්‍ය උචිත ස්ථානය කුමක්ද කියලා. අවසාන තීරණයක් නෑ. ඒ තීරණය සඳහන් වෙලා නෑ. තිරිකුණාමලේ අනිවාර්යෙන් මේක ස්ථාපිත කරනවායි කියලා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතන පරිදි මේ පිළිබඳ මහා ලොකු ආందోලනයක් ඇති වුණේ නෑ. මේක ඉන්දියාවයි ලංකාවයි අතර එතුමා හිතන විදිහට එතුමා බලාපොරොත්තු වන විදිහට මේක මහ ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ පිළිබඳ මම ඉන්දියාවේ විදේශ ඇමතිනි ශ්‍රීමති සුෂ්මා ස්වරාජ් මැතිණිය හම්බ වෙච්ච අවස්ථාවේදී ඊටමත් සුවද සාකච්ඡාවක් එතන පැවැත්වුණේ. එතුමිය මේ ගැන තොරතුරු ඉල්ලුවා. එහෙම නැත්නම් මේක අපේ රටවල් දෙක අතර විශාල ප්‍රශ්නයක් බවට කිසිසේත් පත් උනේ නැහැ. ඒක වැරදි හැඟීම. මම පැහැදිලිව කියනවා මේ ගරු සභාවට ගරු කතානායකතුමනි මේක බොරදියේ මාළු බාන්න දරන උත්සාහය. ඒ උත්සාහය කිසිසේත් සාර්ථක වන්නේ නැහැ. එතුමා සඳහන් කරනවා givisum ගැන. කිසිම givisumක් අවශ්‍ය නැහැ ගරු කතානායකතුමනි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සුහදතාවය සුරක්ෂිත කිරීමට. මේ රට අපි කිසිසේත් පාවිච්චි කරන්න කාටවත් කිසිම කෙනෙකුට අවසර දෙන්නේ නැහැ. ඉන්දියාවේ සුරක්ෂිත භාවයට, ඉන්දියාවේ ස්ථාවර භාවයට විරුද්ධව පාවිච්චි කිරීම. ඒකට givisum ඕනේ නැහැ. givisum අවශ්‍ය නැහැ. ඒ රටවල් දෙක අතර තිබෙන හොඳ හිත, මිත්‍රශීලී භාවය ඒකට සම්පූර්ණයෙන් ප්‍රමාණවත් වෙනවා. givisum අවශ්‍ය නැහැ. අනෙක ගරු විරුද්ධ පක්ෂයේ නායකතුමා දන්නවා එතුමා 1987 givisum ගැන කතා කළාට එතුමා මනවින් දන්නවා 1987 හා වර්තමානයේ අතර විශාල වෙනස්කම් ලෝකයේ ඇති වෙලා තියෙනවා කියලා. අද මහා පරිමාණයේ ආයෝජන ගරු කතානායකතුමා ඉන්දියාවේ කරනවා චීනයේ ගිහිල්ලා ඉන්දියාවේ මහා පරිමාණයේ ආයෝජන කරනවා. ඒතර එතුමා නිර්මාණය කරන්න උත්සාහ දරන විදිය වෛරයක් සැකයක් මෙතන කිසිසේත් නැහැ. අවසාන වශයෙන් මම ඔබතුමාගේ අවසරය ඇතිව කරුණක් සඳහන් කළ යුතුයි. ඒක වැදගත් කරුණක් වන නිසා ශ්‍රීමති සුෂ්මා ස්වරාජ් මැතිණිය එම උත්තරීතර තනතුරට පත්වීමට පෙර ලෝක සභා ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව හැටියට කටයුතු කරන අවස්ථාවකදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනතුමා හා මම එතුමිය හම්බුණා නවදිල්ලියේ. ඒ අවස්ථාවේදී එතුමිය අපට ඉතාමත් අගනා ප්‍රකාශනයක් කළා. අතිගරු ජනාධිපතිතුමාගේ මතකයේ මගේ මතකයේ ඒක අදත් රැඳිලා තියෙනවා. එතුමාගේ ප්‍රකාශය මෙසේයි ගරු කතානායකතුමනි. එතුමිය කිව්වා අපි රට තුල පවතින රජය විවේචනය කරනවා. ඒක විපක්ෂයේ යුතුයකම. අපි ඒක ඉහළම තලයේ ඉෂ්ට කරන දෙයක්. හැබැයි විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉන්දියාව හා විදේශීය රටවල් අතර තියෙන සම්බන්ධතා ඒ ක්ෂේත්‍රය ගැන හිතන විට අපි කිසිසේත් ප්‍රශ්න ඇති කරන්න, අවුල් කරන්න අපි කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. අපිට තියෙන ඒක හඬයි මේ කියන්නේ වර්තමාන ඉන්දීය විදේශ ඇමතිනිය. විරුද්ධ පක්ෂයේ නායකව අද ගරු රනිල් වික්‍රමසිංහ විරුද්ධ පක්ෂයේ නායකතුමා හැටියට සිටිනවා සේම එතුමිය ලෝක සභාවේ විරුද්ධ පක්ෂයේ නායකව හැටියට එදා සිටියා. එතුමිය මේක ප්‍රකාශ කළා අපි අපේ රටට ආදරේ. රට තුල අපි නොඑක් වාද විවාද වලට අවතීර්ණ වෙනවා. ඒත් ඉන්දියාවයි වෙන රටවල් අතර ප්‍රශ්න ભેද ඇති කිරීමට අපි කිසිසේත් අදහස් කරන්නේ නැහැ. ඒක වැරදි දෙයක් හැටියට අපි දකිනවා. ඒක නෙවෙයි අපේ කාර්යභාරය අපේ හෘද සාක්ෂියට අනුව එසේ කිරීමට අපිට කිසිසේත් පුළුවන් කමක් නැහැ කියලා සුෂ්මා ස්වරාජ් මැතිණිය එදා ප්‍රකාශ කළා. මා ඊටමත් කනගාටු වෙනවා විරුද්ධ පක්ෂයේ නායකතුමා ඒ උපදේශ අනුව කටයුතු නොකිරීමට.
ස්තුතියි. ගරු අනුර දිසානායක මහතා. පක්ෂ නායක. ඔව් මට යුතුයකමක් තියෙනවා. මම මෙතන සඳහන් කරේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මේ වාර්තාව ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශයක් නොකරපු නිසා මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා. මම ඒක ඇති කරේ පිටරට නෙමෙයි ලංකාවේ පාර්ලිමේන්තුව තුල. කොහොම හරි ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් දෙකම ඉන්දු ලංකා ගිවිසුම යටතේ මෙහෙම අපි ක්‍රියා කරන්න ඕන කියලා පිළිගැනීම ගැන එතුමට ස්තුතියි. දැන් මම තව කාරණයක් ඇති වෙලා තියෙනවා. එතුමා මේ සභාවට කිව්වා තාක්ෂණය ලබා ගන්න ගුවන් යාන නඩත්තු මාධ්‍යස්ථානයක් ඇති කරනවා කියලා. ලංකාවේ පොඩි ගුවන් හමුදාවක් තියෙන අපිට තියෙන චීන ගුවන් යාන 44යි. ඒකෙන් තියෙන චෙන්ඩු 5 F7 එයාගාඩ් ෆයිටර් එක. මේක දැන් MiG 21 චීනෙත් මේක නිෂ්පාදනය කරන එක 2013 නැවැත්තුවා. ඉතින් තව මොනවද මෙතන ගන්න තියෙන්නේ? වයිට්වෙල් යානා තියෙනවා 12ක්ද කොහෙද? වයිට්වෙල් යානා අපි අවුරුදු 30ක් විතර ලංකාවේ රිපෙයාර් කරලා තියෙනවා. එන්ජින් විතරයි හෙංගෙන්නේ. ඉතින් මන් දන්නේ මේකෙන් ගන්න පුළුවන් මොනවද කියලා. අපි මෙතන රිපෙයාර් කරනවා නම් මෙතන සාමාන්‍යයෙන් අපිට ඩොලර් මිලියනයක්වත් යන්නේ නැහැ මේව හදා ගන්න අවුරුද්දකට. අපි බංගලාදේශෙත් බලන්න බංගලාදේශේ තියෙනවා චීන ගුවන් යාන හමුදාය 72ක්. ඒ 72 එක්කත් අලුත් ඒවාත් ඕඩර් කරලා තියෙනවා. ඒගොල්ලෝ මෙහෙම කරන්නේ. මං අහන්නේ මේ යාල් පැනපු චීනේ මේවා නොකරපු ඒවා. ඊට වඩා අපේ රුසියාවේ තියෙනවා ගුවන් හමුදාය ගුවන් යාන 53ක්. ඇමරිකාවේ තියෙනවා පරණ ඒවා 40ක්. ඉතින් කරුණාකරලා මේ සභාව නොමග යවන්න එපා කියලා මම අපේ විදේශ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි ඒ අපි පාවිච්චි කරන ඒ ගුවන් යාන නඩත්තු කළ යුතුයි. ඒ සඳහා වියදම් දැරිය යුතුයි. ඒතකොට ඒ උපකරණ අලුත් වැඩි කිරීම නඩත්තු කිරීම සඳහා අද සෑහෙන මුදලක් වියදම් වුණා. ඒ මුදල් පිටරට යවන්නේ නැතිව ඒ මුදල් මෙහෙ වියදම් කළා. අපේ තරුණ පිරිසට ඒ පුහුණුව ලබා දීම අපි දකිනවා ඊටමත් සුදුසු ප්‍රයෝජනවත් දෙයක් හැටියට. ඒ අනුව කටයුතු කිරීමට රජයට පූර්ණ අයිතියක් තියෙනවා වගේම යුතුයකමක් තියෙන බව මම ඔබතුමාට ගෞරව පෙරටුව සඳහන් කරනවා. ගරු අනුර මට මේ විවාදයකට දෙන්න බෑ. ඔව්. මෙතන දැනට අපේ පුහුණුව තියෙනවා එන්ජින් ටික අලුතෙන් දාන එක හැර. ඇත්ත වශයෙන්ම මම ඇමතුමාට කියන්න කැමති හොයන්න කියලා මට කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් වර්ෂයකට ඩොලර් මිලියනය 2යි යන්නේ. ඉතින් මේක අවුරුදු 20ක් විශාල ණයක් ගන්න උවමනා නැහැ. අනික ජෙට් යානා බස්සන්න පුළුවන් ගුවන් තොටුපළවල් තියෙන කටුනායකයි රත්මලානයි අනික තමයි හිඟුරක්ගොඩ. තිරුකුණාමලේ නෙමෙයි. හතරවෙනි එකක් තියෙනවා මත්තල. මම පැහැදිලි කිව්වා මත්තල තියෙනවා කියලා. නෑ මම කිව්වා තිරුකුණාමලේ. හොඳයි අමතුමා හිඟුරක්ගොඩ කිව්වේ නෑ අනිත් ඒවා කිව්වා. නෑ හිඟුරක්ගොඩ කිව්වේ නෑ. මම කිව්වා කටුනායක මත්තල තිරුකුණාමලේ. ඒ තුන මම සඳහන් කළා. ඒ විකල්ප තුන